SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 අගෝස්තු 29 සිරසුරාදා සිරස්තල ජනපති මතභේදාත්මක නෙළුව ලංකාගම මාර්ගය නිරීක්ෂණය කරයි. දින 90කින් මාර්ගය නිම කරන්නයි උපදෙස්. වාරේ වැඩේ වෙනවා. ආන විලුන්දාව රම්සා තෙත්බිම විනාශ කළ ව්‍යාපාරිකයා සහ බැකෝ යන්ත්‍ර රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කරේ. සමයන්ගේ ප්‍රධානම වැඩිකරු ඉන්ද්‍රා පොලිස් වෙඩිපහරින් මරුට ගුවන් සහ නාවික මෙහෙයුම් මගින් මුතුරාජවල මත්පැන් නිෂ්පාදනාගාර විනාශ කරේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ලාංකිකයින් ලක්ෂ 5කට අධික බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දින රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමගින්. ආందోලනයට තුඩු නෙළුව ලංකාගම මාර්ගයේ දින 90කින් ප්‍රතිසංස්කරණය කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උපදෙස් ලබා දී තිබෙනවා. ලංකාගම ප්‍රදේශයට ගොස් එහි තත්ත්වය සොයා බැලීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සඳහන් කළේ පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටු කිරීම සිය අභිලාෂය බවයි. The big story. ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරය හා ගෙංගඟ රක්ෂිතයත් අතරින් දිවන නෙළුව ලංකාගම පිටදිනිය දක්වා වන කිලෝමීටර 18ක දිගින් යුතු ග්‍රාමීය මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ වූයේ පසුගිය ජූලි 30 වනදායි. අඩි 10ක පමණ පළලකින් යුක්ත මෙම මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසුව අඩි 12ක් දක්වා පුළුල් වන අතර ඒ සඳහා යුද හමුදා සැබළ කණ්ඩායම් දෙකක් යොදවනු ලැබුවා. කෙසේ වෙතත් මෙම මාර්ගය පුළුල් කිරීමේදී සිංහරාජ රක්ෂිතයට හානි සිදුවන බවට පරිසරවේදීන් චෝදනා එල්ල කිරීමත් සමග එහි ප්‍රතිසංස්කරණ කටයුතු තාවකාලිකව නතර කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. එවන් පසුබිමක ජනාධිපතිවරයා නෙළුව ලංකාගම පිටදිනිය දක්වා දිවෙන මාර්ගය නිරීක්ෂණය කිරීමට එම ප්‍රදේශයට ගියේ මාර්ග සංවර්ධන වනජීවී හා වන සංරක්ෂණ පරිසර ඇතුළු අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් සමගයි. මෙහි ඉන්නේ නැති අයනේ ඔය කොළඹ ඉන්න අයනේ. ඒවට වන්දි ගෙවනවා. ජනාධිපතිවරයා මැති ඇමතිවරුන් සහ නිලධාරීන් සමග මෙහි සිදු කළ නිරීක්ෂණයෙන් අනතුරුව කිලෝමීටර 18ක දුරකින් යුත් මෙම මාර්ගය මාස 3ක් තුළ නිම කිරීමට උපදෙස් ලබා දුන්නා. පාර හදලා ඕනේ. වාරේ වැඩේ වෙනවා. අපේ මේ පාර නෙළුවේ ඉඳලා දෙනියාට යා කරලා කාපට් එකක් දාලා සර් අපේ එකට බස් එකක් ලබා දෙන්න දවසක් මණි කරලා දෙන්න කියලා කියනවා. ඔය පරිසරවේදී කියන්නේ තනිකර බොරු. මේ පරිසරයට කිසි හානියක් වෙන්නේ නැහැ සර්. මේ පරිසරය රැක්කේ අපි මේ කැලේ රැක්කේ අපි මෙහෙම ගමේ මිනිස්සු අතු කැලලක් නිකන් නිස්තරනේ කඩපු මිනිස්සු නෙවෙයි. ඒකින්ද මේගොල්ලන්ට සාධාරණ ඉෂ්ට කළ දෙන දරුවෝ පරිසරවේදීව හිටියොත් මේ රටේ කවදාවත් මේ රට දියුණු කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ විනාශ කරන මේ රට. මේ සර් අපි බලන්න ආවට හැම තැනින්ම මුළු රටම ලෝකෙම එකතු වෙලා ලංකාගම මිනිස්සු මේ අහිංසක දුක් විඳින මිනිස්සු පීඩාවටපත් කරලා අපහාසයටපත් කරලා සත්තු වගේ කියලා මේ මිනිස්සු කැලේම හිර කරන්න ඕන, කැලෙන් එළියට දාන්න ඕන, කම්පින් වලින් එලවන්න ඕන කියලා
ඔබතුමාටත් ඔබතුමාගේ රාජපක්ෂ පරම්පරාවටත් එක්ක මේකමත් ඈඳලා මඩ ගහද්දි එහෙම කරද්දි ඔබතුමා අභීතව අපි ගාවට ඇවිල්ලා අපේ ප්‍රශ්නෙට සාධාරණ විසඳුමක් දීපු එකන අපි බොහෝම ස්තුති වෙනවා මේ ගමේ හැටියට අපිට දුරකථන පහසුකම් නැහැ ජනාධිපතිතුමනි ඒකට අපි ලබා දෙන්නම්කෝ දැන් මම කියන්නම් ඒකින්ද අපිට මේවට උත්තර දී ගන්න අපේ මිනිසුන්ට බැරි වුණා ඒකින්ද ඔබතුමාට අපි පාද නමස්කාර කරලා ස්තුති කරනවා මේ අහිංසක දරු පරම්පරාවගේ අනාගතය සාර්ථක කරන්න කටයුතු කරපු ඔයගොල්ලන්ට පාර ඕනද? මෙම මාර්ගය ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී තරයේ අවධාරණය කර තිබෙනවා. එම මාර්ගයේ ප්‍රතිසංස්කරණය නිමවීමෙන් පසු ලංකාගම සිට දෙනියාය දක්වා යාමට ගතවන පැය 4ක කාලය විනාඩි 45කට සීමා වන අතර මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණයෙන් පසුව දෛනිකව බස් රථයක් යොදවන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. අඩියක් යන්න පුළුවන් වෙන පොඩි බස් එකක් දාන්න හැකියි. පොඩි බස් එක දාන්න හැකියි. පොදු පහසුකම් තමයි අවශ්‍ය නේ. පහසුකම් තමයි එකම මේ මාර්ගේ තමයි ඉල්ලන්නේ. නෙළුව මේ ලංකාගම මාර්ගේ තමයි ඉල්ලන්නේ. එසේම ලංකාගම ග්‍රාමයේ වැල්පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමට උපදෙස් ලැබුණු අතර ඒ හේතුවෙන් වතුගල ලංකාගම නිල්වැල්ල කොළොන්තොටුව සහ පිටදෙනී යන ගම්මානවල දරුවන්ට පාසල් පැමිණීමට මෙතෙක් පැවති බාධක ඉවත් වනවා. තේ ඇතුළු වැවිලිබෝග ජීවිකාව කරගත් පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලක්ම පැළ 3 බැගින් පැළ 2100ක් වගා කර ඔවුන් විසින් රැකගෙන වන රක්ෂිතයට දායාද කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබෙනවා. දැන් සර් දැක්කනේ ඒක අපි විඳින දුක. දැන් සති තුනක් වායුවේ කරන්න දැන් වහිනවා. ඒ සර් අපි ඉතින් මේ වහිනේ දැන් සති තුනක් විතර නෝ පාය යන වෙලාව. The Big Story. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මෙරට දෙවැනි රම්සා තෙත්බිම වන ආන විලුද්ධාව අභයභූමිය කොටසක් ඩෝසර් කර ඉස්සන් කොටු සැකසීමට කටයුතු කළ ව්‍යාපාරිකයා අද පෙරවරුවේ ආරච්චි කට්ටුව පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සහ ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බැකෝ යන්ත්‍රයේ රියදුරු හලාවත වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු අතර සැප්තැම්බර් 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කෙරුණා. මේ අතර විශේෂභාර අමාත්‍ය සීබී රත්නායක මහතාද අද පස්වරුවේ හානියට පත් ආන විලුන්දාව අභයභූමිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිද්ධිය පිළිබඳ විමර්ශනය සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් පත් කරන බවද ප්‍රකාශ කළා. මෙරට දෙවැනි රම්සා තෙත්බිම වන ආනවිලුන්තාව අභයභූමියේ කඩුලාන ප්‍රතිස්ථාපනය කිරීමට යෝජිත අක්කර 2ක පමණ කොටසක් අනවසරයෙන් ඩෝසර් කර ඉස්සන් කොටු ඇති කිරීම සඳහා කිසියම් පිරිසක් පසුගිය අඟහරුවාදා කටයුතු කර ඇති බව අද දින උකුස්සා පසුගිය දින දෙකේදී රටට අනාවරණ කළා. එම අනාවරණයත් සමග පාර්ලිමේන්තුවේදීද මේ පිළිබඳව අවධානය යොමු කෙරෙනු අතර පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා ආරච්චි කට්ටුව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව ආන විලුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කළ බැකෝ යන්ත්‍රය සහ එහි රියදුරු ඊයේ පස්වරුවේ මුන්දලමේදී අත්අඩංගුවට ගැනුණා. ඉස්සන් වගාවේ නිරත ව්‍යාපාරිකයෙකුගේ උපදෙස් මත තවන් නිවන ස්ථානයේ පැය 8ක කාලයක් ඩෝසර් කළ බවත් එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඩෝසර් කිරීම නවතා දැමූ බවත් රියදුරු පොලිස් ප්‍රශ්න කිරීම වලදී පවසා තිබුණා. ඔහුට උපදෙස් ලබා දුන් බව කියන ව්‍යාපාරිකයා අද පෙරවරුවේ ආරච්චි කට්ටුව පොලිසියට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මුන්දරම පින්කෙටිය ප්‍රදේශයේ පදිංචි නිශාන්ත ප්‍රනන්දු නමැති 35 හැවිරිදි පුද්ගලයෙක්. මේකේ දැනට බැකෝ එකේ රියදුරු බැකෝ එකේ අයිතිකාරයෝ අත්අඩංගුවට අරන් තියෙනවා කියලා පොලිසිය අපිට දැනගන්න ලැබුණා. නමුත් මේගොල්ලන්ට කවුද උපදෙස් දුන්නේ මේවා කරන්න? මේකේ මහා මොලකරු කවුද? මේක සොයලා බලන්න අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඇත්ත වශයෙන්ම ඉල්ලා සිටිනවා. මේ අතර වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතා විනාශ කර ඇති ආන විලුන්දාව අභයභූමිය අද පස්වරුවේ නිරීක්ෂණය කළා. ඉතින් මේ යාට හයරකට කරන්න යා දැයිලා සර් හයරින් සිදුවන හයරකට ගත්තා ශාන්ති පණෑන්දු කියලා එක්ක අපි අපේ රාජකාරියක් මේක කරනවා කියන්නේ නැත්නම් රට බලාගෙන ඉන්නවනේ සඳහා වෙනකොට රිපෝට් එක උනේ ජනාධිපතිතුමාත් එක්ක කතා රම්සා තෙත්බිමට හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ව්‍යාපාරිකයා සහ බැකෝ යන්ත්‍ර රියදුරු අද හලාවත වැඩබලන මහේස්ත්‍රාත් ශානක උද්‍යංක මහතා හමුවට ඉදිරිපත් කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් සැප්තැම්බර් 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
පාතාල කල්ලි නායක සමයන්ගේ ප්‍රධානතම වෙඩික්කරු වූ ඉන්ද්‍රා පොලිස් වෙඩිපහරින් අද අලුයම ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ සැකකරු ජීප් රථයෙන් පැන යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු වූ බවයි. බන්ධනාකර බස් රථයක් තුළ ඝාතනයට ලක් වූ සමයන්ගේ ප්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකින ඉන්දුනිල් වජිරකුමාර නොහොත් ඉන්ද්‍රා පසුගිය 27 වනදා නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කැලණිකඟට පැන පලා යාමට උත්සාහ කළ අතරතුරදී. එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් සොයාගත් අතර පසුව නවගමුව පොලිසිය විසින් ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබුවා. ඊයේ රාත්‍රී 8:30ට පමණ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගන්න අතරතුරදී ඔහු පවසා ඇත්තේ තමන්ගේ සඟවා ඇති අවි ආයුධ සහ ගෝලයන් තමන්ට පෙන්විය හැකි බවයි. ඒ අනුව ඔහු පොලිස් ස්ථානාධිපති දිනේෂ් අතරගම මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සමග රනාල ඇඹුලගම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ එම ප්‍රදේශයේ ආයුධ නොමැති බැවින් රනාල යශෝධරා මාවතේ තමන්ගේ ආයුධ ඇති බවයි. එම ස්ථානයෙන්ද ආයුධ සොයා ගැනීමට නොහැකිව ඇති අතර ඔහු ඇති අලිත් රනාල ඇඹුලගම ප්‍රදේශයට යාමට අවශ්‍ය බව පොලිසියට පවසා තිබෙනවා. පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක පිහිටි හිස් වතුර ටැංකියක සංගවා තිබූ ගිනි අවි පෙන්වූ බවයි. එහිදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 5ක්, මැගසින් එකක්, ෂොට්ගන් එකක්, අත්බෝම්බයක් හා රම්බෝ පිහියක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එහි සිට පැමිණෙන අතරතුරදී හයිලවෙල් මාර්ගයේ සුදුවිල හන්දියේදී එක්වරම ආසනයෙන් නැගිටි ඉන්ද්‍රා තොපිත් එක්ක මරාගෙන මැරෙනවා යයි පවසමින් ජීප් රථයේ රියදුරුගේ ගෙල සිරකිරීමට උත්සාහ කර ඇති බවයි. එම අවස්ථාවේදී ජීප් රථය පාලනය කර ගැනීමට රියදුරට නොහැකි වී තිබෙනවා. පොලිසිය පැවසුවේ එම අවස්ථාවේදී ජීප් රථයේ පසුපස ආසනයේ සිටි පොලිස් නිලධාරියෙකු ඉන්ද්‍රාට වෙඩි තැබූ බවයි. ඒ සමග අසල පිහිට උණ පඳුරක ජීප් රථයේ ගැටී නැවතී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් හිසට බරපතල තුවාල සිදු වූ ඉන්ද්‍රා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. අනතුරුව ජීප් රථයේ රියදුරුද තුවාල ලැබීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. යුද හමුදාවෙන් පලාවෙත් තිබූ ඉන්ද්‍රාට මනුෂ්‍ය ඝාතන 5ක්, කප්පම් ගැනීමේ සිද්ධි 10ක් හා හෙරොයින් ජාවාරම ඇතුළු චෝදනා රැසක් ඇති පුද්ගලයෙක්. මේ අතර මුතුරාජ්‍යවල රක්ෂිතය තුළ සිදු කරගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර රැසක් ඊයේ විනාශ කර තිබෙනවා. ඒ ගුවන් හමුදා බුද්ධි ආවේක්ෂණ පද්ධතිය, පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ අවි සහ යුද උපක්‍රම අංශය හා නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයේ එක්වයි. මීට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් හා බෝට්ටු කිහිපයක්ද යොදාගෙන තිබුණා. මේ අතර පෙරේදා දිනේදී හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිඳ සතුව තිබූ වෑන් රථයක් ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ටාසේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ විසින් සිය භාරයට ගනු ලැබුවා. මේ පිළිබඳව සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම වෑන් රථය භාවිත කරමින් පසුගියදා කටුනායක ගොන්තොටුපළ හරහා මෙරටින් පලා යාමට උත්සාහ කළ වැල්ලේ සාරංග ඇතුළු අංගොඩ ලොක්කාගේ ගෝලයන් සිව් දෙනා ගොන්තොටුපළට පැමිණ ඇති බවයි. මොවුන් සිව් දෙනා හා හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා එකම ජාලයක ජාවාරම් කරුවන් බව මෙම වෑන් රථය අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනාවරණ වී තිබෙනවා. අපිට ආපු ඉන්ෆෝමේෂන් විදිහට මේ වෙහිකල් එක නේද එයාපෝට් එකට හතර දෙනා ගියේ. ඔව් මේක තමයි පාවිච්චි කරලා තියෙන එයාපෝට් එකේ වාහනේ. මේ අතර හෙරොයින් ග්‍රෑම් 12ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු දුම්ගල් පිටිය පොලිස් නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තා. එසේම අඩම්පන් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සංගවා තිබූ ගිනි අවියක්ද අද යුද හමුදාව විසින් සොයාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත ලබා දී තිබෙනවා. මෙරට මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවන බව බස්නාහිර පළාත පහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද අනාවරණ කළා. කොළඹ පැවති වැඩමුළුවකට එක්වමින් තෙන්නකෝන් මහතා පැවසුවේ ඉන් 25000කට වැඩි පිරිසක් බස්නාහිර පළාත තුළ සිටින බවයි. බස්නාහිර පළාතේ සියලුම සංවිධානාත්මක අපරාධ හා මද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් ගැටලු නිරාකරණය කිරීම පිළිබඳ වැඩමුළුවක් අද කොළඹදී පැවැත්වුණා. ක්‍රියාත්මක වෙන සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් බස්නාහිර පළාත ඇතුළතගෙන තියෙනවා. ඒකේ කණ්ඩායම් 20ක් ඉතාම ක්‍රියාශීලී මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මේ 25 සමාජිකයන් 388 දෙනෙක් ඉන්නවා. ඒකෙන් සමාජික 346 දෙනෙක් දැනට ක්‍රියාකාරීව ඉන්නවා. දැන් මේ 388 දෙනාගෙන් සිර දඬුවම් ලැබලා 6 දෙනෙක් දැනට සිරගත වෙනවා. 130ක් දැනට රිමාන්ඩ් බන්ධනාගාරවල ඉන්නවා. මේ 6 දෙනා සහ මේ 130 දෙනාව පොලිසිය විසින් කොතරම් බෙහෙස වෙලා අත්අඩංගුවට අරගෙන ඉවරලා බන්ධනාගාරගත කරත් මේ 136 දෙනාම තමාගේ කටයුතු ඉතාම හොඳින් ආරක්ෂා
සහිතව ඉදමින් කිරීම තමයි අපිට පොලිසිය වශයෙන් මුණ පාණ්ඩ වෙලා තියෙන ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙන්නේ. මේ අය බන්ධනාගාරය තුල ජංගම දුර්ගත මාර්ගයෙන් සහ වෙනත් පණිවිඩකරුවන්ගේ මාර්ගයෙන් අපරාධ මෙහෙයවීම පාලනය කිරීම සඳහා දැන් මේ වෙනකොට සෑහෙන විධිමත් ක්‍රියාමාර්ග රාශියක් කරන් තිනවා. මේ අපමත ඉන්න පිරිස අතරින් 123 දෙනෙක් නියමිත දිනවලට අධිකරණයේ පෙනී සිටීමෙන් සමාජගතව ඉන්නවා. ඉතින් පැහැදිලිව මේන් සැලකිය යුතු පිරිසක් ඒ හොඳ මූණු වල පෙනී ඉදීමේ නියමිත දවස්වල අධිකරණයේ පෙනී ඉදීමෙන් කප්පන් ගැනීම සහ මද්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් සිටින බව පසුගිය දිනවල කරපු අත්දැකීම් වලින් ඉතා පැහැදිලිව පේනවා. සොයා ගැනීමට නොහැකි 16 දෙනෙක් ඉන්නවා. ඒ වගේම විදේශගත වෙච්ච 25 දෙනෙක් මෙතන ඉන්නවා. මේ 16 දෙනාටත් මේ 25 දෙනාටත් අය ඔක්කොටම රෙඩ් නෝටිස් ගැනීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කරලා තිනවා. දරු අධිකරණයෙන් අපි විවෘත වරෙන්තු නිකුත් කරවාගෙන මේ වෙද්දි මේන් 19 දෙනෙකුට රතු නිවේදනය ලබාගෙන තිනවා. ලංකාවේ මේ වෙනකොට ඇවිල්ලා වල හෙරොයින් වලට ඇඩික්ට් වෙච්ච ගංජා වලට මේ සංඛ්‍යාව, ඊළ ඖෂධ මේ ප්‍රතිවර්ග වලට මේ සංඛ්‍යාව, අයිස් වගේ දේවල් එහෙම ඔක්කොම 5,33,883ක් ඉන්නවා කියලා ඉවරලා ලංකාව තුල. මේකෙන් කොළඹ නගරයේ ඉන්නවා 25000කට අධික පිරිසක්. ඊට පස්සේ ඊසි කෑෂ් සහ එම් කෑෂ් වලින් මනි ට්‍රාන්ස්ෆර් කරන එක සම්බන්ධව දැන් අපි ආරක්ෂක ලේකම්තුමත් එක්ක සාකච්ඡා කරලා කම්පැනි එක ගෙනල්ලා ඒවා වහන්න අවශ්‍ය කර ක්‍රියාමාර්ග ඉදිරි මාස කිහිපෙදි ගන්නවා. බැංකුවලත් මේ සිස්ටම් එක සම්පූර්ණ වෙනස් කරන්න අවශ්‍ය කරන සියලු ක්‍රියාමාර්ග ගනිමින් සූදානම් ඉන්නවා. අඩුවයස් විවාහවීම් වැළැක්වීමට අවධානය යොමු වී ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මල්වතු අස්කිරි පාර්ශවයේ නාහිමිවරුන් බැහැදැකීමට අද එහි ගිය අවස්ථාවේදී. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රථමයෙන් මල්වතු මහවිහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බඩුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ව්‍යවස්ථාව බුදුදහම පෝෂණය කරන අනුගමන ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියනවා කියලා කියන්නේ බුදුදහම වෙනුවෙන් පෙනී ඉන්න එකත් අගේ යුතුයකමක්. යන ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා. ජාති ආගම කිසි කෙසේ වෙතත් ඉන්න අපි මේ දේ සහතික කරන්නත් එක්ක තමයි ආවේ. අනතුරුව අධිකරණ අමාත්‍යවරයා අස්ගිරි මහවිහාරයට ගොස් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. විවිධ අවස්ථාවල අදහස් ප්‍රකාශ කළා. එක රටක් හැටියට එක නීතියක් හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා අපේ රට තුළ ඔබතුමාට ඇත්තටම ඉස්ලාම් භක්තිකයෙක් හැටියට දැන් පෞද්ගලික මට්ටමේ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. විශේෂයෙන් ළමා විවාහ සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. ඒවා පිළිබඳව අවධානය යොමු කරන්න. අනුවැසින් විවාහ වන එක බලපෑම් මුස්ලිම් කාන්තාව සංගම් නියෝජනය මාර්ගයෙන් අම්බුලා. ඒකත් අපි අනිවාර්යෙන්ම අපේ අවධානය යොමු වෙලා තියෙන දෙයක්. අද ගන්න අභියෝගාත්මක නමුත් රට වෙනුවෙන් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ බාර ගැනීමට තමා සූදානම් බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර නැගෙනහිර ආසනයේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර නැගෙනහිර ආසනයේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීම එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. DS සේනානායක මැතිතුමා උඩ ඉඳන් බලාගෙන ඉන්නවා. මේ පක්ෂයට වැටෙන්න දෙන්නේ නැහැ. එතුමාගේ පරපුරෙන්ම අපිට ලැබිලා ඉන්නවා මැනිකක්. අපිට ජව සම්පන්න නායකත්වයක් ඕන. තරුණ නායකත්වයක් ඕන. එහෙම නැතුනොත් මේකට මුහුණ දෙන්න මේකට මෙහෙවන්න බෑ. ඒ නිසා මම අපේ රුවන් විජේවර්ධන මැතිතුමාගෙන් ආචාර කරලා සියලු දෙනා ඉදිරියට ඉල්ලනවා. ඔබතුමා මේ පක්ෂේ නායකත්වය ගන්න ඉදිරිපත් වෙන්න ඕන. අපේ පක්ෂයෙන් කණ්ඩායමක් කඩාගෙන ගිහිල්ලා වෙනම පක්ෂයකින් මේ මහමැතිවරණයට ඉදිරිපත් වුණා. ඒක අපිට අභියෝගයක් වුණා මේ අවස්ථාවේදී. අපේ පාක්ෂිකයන් ගොඩක් කලකිරුණා. ඒ නිසා තමයි ඇත්තෙන්ම අපිට මෙවැනි පරාජයකට අපිට මුහුණ දෙන්න උනේ. මේක එක්සත් ජාතික පක්ෂයේ පරාජයක් නෙවෙයි. මම මේක දකින්නේ අවස්ථාවක් හැටියට. දැන් අපිට අවස්ථාවක් තියෙනවා මිත්‍රනේ අපි කොතනද වැරදුනේ කියලා හොයාගන්න. අවස්ථාවක් දැන් තියෙනවා මේ පක්ෂය තුල අවශ්‍ය ප්‍රතිසංවිධාන වැඩ කටයුතු සියල්ලක්ම කරන්න. අපිට සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක යන්න තිබ්බා. ලේසියෙන් දිනා ගන්නටත් තිබ්බා. නමුත් අපි ප්‍රතිපත්ති දේශපාලනයක් කරා. අපිට මේ පක්ෂය දාලා යන්න බෑ. පාර්ලිමේන්තුවට නොගිය එක මම කනගාටු වෙන්නේ නැහැ. මම හරි තීරණයක් ගත්තේ. අපේ ආශු මාරසිංහ මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට වමුන්නාන්සලටත් කියන්නට ඕනේ අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට මම අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. ශ්‍රී ලංකාවට හිරු මුදුන් වීම ඊයේ ආරම්භ වුණා.
කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දින 11ක් පුරා පවතින හිරු මුදුන්වීම හේතුවෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් දක්වා ඉහළ යා හැකි බවයි. ශ්‍රී ලංකාවට ඊයේ සිට හිරු මුදුන්වීම ආරම්භ වුණා. ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙනවා කියලා කියන්නේ සමකයට ආසන්නව ගමන් කරන හිරු සමකයේ පහළ කොටස් වලට සමීපව ගමන් කිරීමයි. එය සූර්යා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීම ලෙසින්ද හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව ඊයේ ප්‍රථමයෙන් හිරු මුදුන් වූයේ යාපනයේ ආශ්‍රිත ප්‍රදේශවලටයි. අද මොළදිව් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට හිරු මුදුන්ව පැවතියා. දිවයිනේ උතුරු ප්‍රදේශවලින් ආරම්භ වූ හිරු මුදුන්වීම සැප්තැම්බර් 7 වෙනිදා දක්වා දිවයින පුරා ක්‍රමයෙන් ගමන් කරනු ඇති. කාලවලදී උෂ්ණත්වය වැඩි වෙන අවස්ථාවලදී අපි නිකුත් කරන නිවේදන වල අපි පැහැදිලිව සඳහන් කරනවා කුඩා දරුවන් සහ මහලු තවිය මේ උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක ආරක්ෂා වෙන්න ඕන. ඔවුන්ගේ අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන් එලිමහනේ කටයුතු කිරීමේදී පාට අඩු ඇඳුම් භාවිත කරනවා නම් හොඳයි. වාහන ඇතුලේ දරුවන් රඳවලා යනවා නම් එළියේ අවුව තියෙන වෙලාවදී අවධානයෙන් කටයුතු කරන්න වෙනවා. මොකද එහෙම රඳවලා යන්න එපා කියලා අපි කියන්නේ. මොකද වාහනේ ඇතුලේ උෂ්ණත්වය එළියේ තියෙනටත් වඩා ඉහළ අගයකටපත් වෙන නිසා. ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම නිසා මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසක පවතින්නේ අධික උණුසුම් තත්ත්වයක්. මේ අම්මෝ මාරවුවක් තියෙන්නේ නේ. රස්නයක් තියෙන්නේ. අද වෙනදාට වැඩිය පුදුම විදිහේ රස්නයක් තියෙන්නේ. දරා ගන්න අමාරුයි. අට වෙනකොටත් අවුල්. වතුර කොච්චර බුව වතුර තිබහයක් නැහැ. අපි ඉච්චනවා කියලා තමයි හිතෙන්නේ ගොඩක් එන්නේ. මෙම අධික උණුසුම් කාලගුණික තත්ත්වයට අප මුහුණ දෙන්නේ කෙසේද? අවුව නිසා හැමට ගොඩක් බලපෑම් වෙන්න පුළුවන්. පුළුවන් තරම් හැම සිසිල තබා ගන්න. ඒ කියන්නේ සෙවණ තියෙන ස්ථානයක රැඳෙන එක, ෆෑන් එකක් යට ඒ වගේ තැනක ඉන්න එක, සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන ඉන්න එක ඉතා වැදගත්. ඒ වගේම දිනපතා ස්නානය කරන එක හැකි හැම විටම සිසිල් දියර වර්ග පානය කරන එකත් සන්ස්ක්‍රීන් භාවිතා කරන්න පුළුවන්. හැම වැහෙන විදිහට එසේ ආවරණයක් යොදාගෙන ක්‍රීඩා කරනවා. ඒ වගේ දේවල් ඉතා වැදගත්. නවගම ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් ගිය පිරිසක් ඊයේ වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ දෙදෙනෙකුට පහර දීමත් සමග ගම්වාසීන් විසින් ඔවුන්ට පහර දී තිබෙනවා. පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 6 දෙනෙකු රෝහල් ගත කෙරුණා. කඩුවෙල නවගමුවේ සිට 30 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් කතරගම විනෝද චාරිකාවක පැමිණ ඇති අතර එහිදී ඔවුන් වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේදී මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා. සාදය අතරතුරදී එම කණ්ඩායමේ කිහිප දෙනෙකු හඳපානාගල ගම්මානයේ දෙදෙනෙකුට පහර දී ඇති අතර යතුරු පැදියකට දාලාභානය කර තිබුණා. සිද්ධියෙන් පසු එම ස්ථානයට රැස් වූ ගම්වාසීන් පහර දීමට සම්බන්ධ වූ විනෝද චාරිකාවේ පැමිණි පිරිසට පහර දී තිබෙනවා. මෙහිදී විනෝද චාරිකාවේ පැමිණ පහරදීමට සම්බන්ධ නො වූ කිසිවෙකුටත් ගම්මු පහරදී නොමැති අතර ඔවුන් පැමිණි බස් රථයටද කිසිදු හානියක් කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් පහරදීමෙන් තුවාල ලැබූ ගම්වාසීන් දෙදෙනා සහ විනෝද චාරිකාව පැමිණ ගැටුමට සම්බන්ධ වූ සිව් දෙනෙකු මොණරාගල සහ හඳපානාගල රෝහල් වලට ඇතුළත් කෙරුණා. කෙලින්වත් ඉන්නවා නේද? රෝහල් ගත කළ පුද්ගලින්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ. එත් සමගින් අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙලෙස නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.